දෙවන වාර පරීක්ෂණය පේපර් එකේ දෙවනි කොටසේ 7 වෙනි ප්‍රශ්නේ A හා B නම් වස්තු දෙකක චලිතය දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක් සහ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් පහත දී ඇත. මෙතන එකක් තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඒක හොඳට තේරුම් ගන්න ප්‍රස්ථාර වර්ගය මොකක්ද කියන එක. මොකද අපේ අය ගොඩක් වෙලාවට පුතේ ප්‍රස්ථාර වර්ගය හරියට බලන්නේ නැතුව පටල ගන්නවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් සහ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. අහනවා පළවෙනි දැන් කොටස අහනවා ඒ වස්තුවේ උපරිම විස්ථාපනය කීයද? ඉතින් ප්‍රස්ථාරය දිහා බැලුවට පස්සේ අපිට ගන්න පුළුවන් මේක උපරිම විස්ථාපනය කීයද පුතේ? උපරිම විස්ථාපනය කීයද? 8යි මීටර්. බලන්න උපරිම විස්ථාපනය කියන්නේ වැඩි උපරිම ගිහිල්ලා තියෙන විස්ථාපනය 8ටනේ. එතනින් එහා වැඩි වෙලා නැහැ නේ. එහෙනම් විස්ථාපනය 8යි මීටර්. ඒක සංකේත වලින් ලියන්න. ඒ කියන්නේ ඒකකෙත් එක ලියන්න 8යි මීටර්. ඒ වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. ඒ වස්තුවේ ප්‍රවේගය සමාන වෙනවා මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් ප්‍රවේගය සමානයි විස්ථාපනය වේදීම කාලය. විස්ථාපන වෙනස වේදීම කාලය. ඒතර මේක අපි මෙහෙම ගණනය කරමු. ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනය බෙදීම කාලයට. එතකොට පුතේ විස්ථාපනය 8යිනේ. විස්ථාපනය 8යි කාලය තත්පර 4යි. බෙදුවාම වෙනවා 2යි ms ඍණ 1. ඔන්න ඔය තමයි උත්තරේ එන්න ඕන. තත්පර මීටර 2යි. සර් බෝඩ් එක පැහැදිලි නැහැ. කළු පාට කියන්නේ හරිද? හරි. ඊට පස්සේ පුතේ ඒකේ තුන්වෙනි කොටස ඒ වස්තුවේ චලිතය විස්තර කරන්න. කොහොමද ඒ වස්තුවේ චලිතය මොන වගේ චලිතයද තියෙන්නේ ඒකේ? ඒකාකාරී තරණයකින් ගමන් කර ඇත. අන්න ඒකනේ මං කියුනේ පුතේ ප්‍රස්ථාරය බලන්න මොකක්ද කියන එක. හරිද? ඒ ප්‍රස්ථාරයේ තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හරිද? අපි ඒක හරියට තේරුම් ගන්න ඕන. ප්‍රස්ථාර වර්ගය නැත්තම් වරද්ද ගන්න ගොඩක් අය. ඒතර විස්ථාපන කාල ප්‍රස්ථාරකින් අපි ත්වරණය ගැන කතා කරන්නේ නැහැ. මේකෙන් අදහස් වෙන්නේ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරනවා කියන එක. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක ඔයගේ ප්‍රස්ථාරයේ බෑවුමක් තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරනවා කියන එක. හරි? අපිට කියන්න තියෙන වස්තුව ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වේ.
ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වේ. right ඊළඟට අපි යමු හතරවෙනි කොටසට. B වස්තුව ළඟා වී ඇති උපරිම ප්‍රවේගය කොච්චරයිද? B වස්තුව ලබාගෙන තියෙන උපරිම ප්‍රවේගය කොච්චරයිද? 50 ms ඍණ 1. තත්පරයට මීටර් 50යි. 50 ms ඍණ 1. ඒකේ B කොටස අහනවා ප්‍රස්ථාරයේ ඇසුරින් B වස්තුවේ උපරිම ත්වරණය ගණනය කරන්න. උපරිම ත්වරණය ගණනය කරන්න කියලා කියනවා. එතකොට මේකෙදි ලබා ගන්න උපරිම ත්වරණය අපිට හොයා ගන්න පුළුවන් මේව. ත්වරණය කියලා කියන්නේ මේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. දුපුතේ මෙතන ප්‍රවේග වෙනස 20 ඉඳලා 50 දක්වා වැඩිලා තියෙනවා. හරිද? ප්‍රවේග වෙනස ගමු මේ. ත්වරණය සමාන වෙනවා බෝඩ් එක පැහැදිලි කොටයි හරි මම පෙන්නන්න ස්ක්‍රීන්ෂොට් කරලා. ප්‍රවේග වෙනස බෙදීම කාලයට උතර පුතේ ප්‍රවේග වෙනස ආරම්භක ප්‍රවේගයේ 30යි ආරම්භක ප්‍රවේගයේ 20යි අවසාන ප්‍රවේගයේ 50යි. 50න් අඩු කරන්න ඕන 20ක්. 50න් 20ක් අඩු කරලා ගත වූ කාලයේ තත්පර 3යි. බෙදුවාම දැන් මෙතන නෝ 50 20ක් ගියාම 30යි 33 බෙදුවාම 10යි. එහෙනම් වස්තුව ලබාගෙන තියෙන උපරිම ප්‍රවේගය තත්පර වර්ගයට මීටර් 10යි. ඕක පොඩ්ඩක් කියන මේ මාක පෙන් එක චුට්ටක් පේනවා අඩුයි මං තව චුට්ටකින් ගේනවා හොඳේ. දෙකම මේකින් බලන්න. right ඔන්න පේනවනේ ඔන්න ඔය විදිහට තමයි ගාන හදන්නේ. ප්‍රවේග වෙනස බෙදන්න කාලයෙන් ඒතර ප්‍රවේග වෙනස ගන්න පුතේ ප්‍රස්ථාරයේ යෝග ආරම්භක ප්‍රවේගය 20යි අවසාන ප්‍රවේගය 50යි අවසාන ප්‍රවේග වෙනස ගන්න අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕනි ගත වූ කාලය තත්පර 3යි එතකොට එනවා බෙදුවාම 10 තත්පර වර්ග මීටර් 10ක් ගියට. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ B කොටස ප්‍රස්ථාරය ඇසුරින් B වස්තුවේ උපරිම ත්වරණය හොයුවා. B වස්තුව ළඟා වී ඇති උපරිම ප්‍රවේගයෙන් තවත් තත්පර 6ක් එම චලිත දිශාවටම ගමන් කළේ නම් එය B ප්‍රස්ථාරයේ පිටපත් කරගෙන ඇඳ පෙන්වන්න. ඒ ලබාගත් උපරිම ප්‍රවේගයෙන් තවත් තත්පර 6ක් ගමන් කරනවා. ඒ කියන්නේ ප්‍රවේගය ඊට පස්සේ වැඩි වෙන්නේ නැහැ. ඒ ලබාගත් ප්‍රවේගයෙන් තමයි ගමන් කරන්නේ. ඒතකොට ප්‍රස්ථාරයේ ඒක අඳින්න ඕනි. ප්‍රස්ථාරයේ මෙන්න මේ විදියට අඳින්න ඕනි. අක්ෂර දෙක නම් කරන්න ඕනි. අර ඊට පස්සේ පුතේ මේ දැන් මොකේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන මේවනේ. බිඳුව
තියෙනවා ඊට පස්සේ 20 50 හරි ඊට පස්සේ දැන් මෙතන කාලේ තත්පර 3යි මේ ප්‍රවේගයෙම තත්පර 6ක් ගමන් කරනවා කියලා කියනවා. තව තත්පර 6ක්. ගමන් කරාම මෙතන 9ක් වෙන්න ඕන. 3යි මෙතන තියෙන 3යි තව තත්පර 6ක් ගියාම 9ක් වෙන්න ඕන. පැහැදිලි මොනවද? දැන් පේනවද පුතේ? දැන් හරි. හරි. ඔන්න ඔය විදිහට ප්‍රස්තාරය එන්න ඕනි. හරි ඊට පස්සේ අහනවා මුල් තත්පර 3 තුල සිදු කළ විස්ථාපනය සොයන්න. මුල් තත්පර 3 තුල සිදු කළ විස්ථාපනය හොයන්න අපිට මේ කොටසේ වර්ගඵලය හොයාගන්න වෙනවා. හරිද? වර්ගඵලය හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සමීකරණය හදන්නත් පුළුවන්. හරිද? ඔයාලට මතකද පුතේ ත්වරණයෙන් හෝ මන්දරයෙන් ගමන් කරන වස්තුවක එම කාලය තුල සිදු විස්ථාපනය හොයන්නේ කොහොමද? සමීකරණය මොකද්ද? මතකයිද? සමීකරණය මොකද්ද? ත්වරණයෙන් හෝ මන්දරයෙන් ගමන් කරන වස්තුවක එම කාලය තුල සිදු විස්ථාපනය වන සමීකරණය. ප්‍රවේගී ගුණ කිරීම කාලය? නෑ ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවකනේ මේ පුතේ. මේ අහන්නේ පළමු තත්පර 3. පළමු තත්පර 3 ගමන් කරන ඒකාකාරී ප්‍රවේගයෙන් නෙමෙයි ඒකාකාරී ත්වරණේ. හරිද? ඒතකොට ඒ වගේ වස්තුවක ත්වරණය හොයන්න වෙන්නේ විස්ථාපනය හොයන්න වෙන්නේ විස්ථාපනය සමානව මධ්‍යක ප්‍රවේග ගුණ කිරීම කාලයට. මධ්‍යක ප්‍රවේග කාලයෙන් ගුණ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔය ඕකෙන් හොයන්න පුළුවන් ඕකේ වර්ගඵලය හොයන්න ඕන. ඕක හැඩය මොන වගේද? ඔය කොටසේ හැඩය මොන වගේද තියෙන්නේ? ත්‍රිපිසීම. very good. ත්‍රිපිසීම හැඩයන්නේ තියෙන්නේ. අපි හොයමු වර්ගඵලයේ ආකාර දෙකම හොයන්න පුළුවන්. ඒතොර විස්ථාපනය සමාන වෙනවා මෙන්න මේ මම මේ පොඩ highlight කරලා පෙන්නනවා. මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ. ඔක ත්‍රිපිසීම හැඩයක් නේ තියෙන්නේ. ත්‍රිපිසීමක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ දිගේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ කුටුම් ගුණ කරනවා. ඔව් සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ කුසෙන් ගුණ කරන්න ඕන. සමාන්තර පාද දෙක එකතුව කියලා කියන්නේ මෙන්න මේ පාද දෙක. හොඳේ මේකයි මේකයි. මේකට සමාන්තර පාද දෙක මේක 20යි. 20 එකතු කිරීම මේක මේ කෑල්ල 50යි. මේක බෙදන්න ඕනි දෙකෙන් ගුණ කරන්න ඕනි ලම්බ කුස වෙන්නේ 3. ත්‍රිපුතේ මෙතන එනවා 70යි 75 70 දෙකෙන් බෙදුවාම 35යි 35 ඒවා තුනක් 105යි මීටර නේද? 105යි. ඒ විදිහට හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මම කිව්ව සමීකරණය හොයන්නත් පුළුවන්. සමීකරණය හොයන මේමයි. විස්ථාපනය සමාන වෙනවා මධ්‍යක ප්‍රවේගය
මධ්‍යක ප්‍රවේගී ගුණ කරන්න ඕනේ කාලේ. මධ්‍යක ප්‍රවේගය කියලා කියනකොට ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය එකතු කරන්න ඕනේ. එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. මේකේ ආරම්භක ප්‍රවේගය 20යි අවසාන ප්‍රවේගය 50යි. ඒක එකතුව බෙදනවා දෙකෙන් ගුණ කරනවා ගත වූ කාලේ. මේකම තමයි ඉතින් මේ පේනවනේ. එතන නේද 105 මීටර. දැන් බෝඩ් එක පේනව නේද පැහැදිලිව? පේනවද? ඔව් සර් ඔන්න ඔය විදියට පැහැදිලි මදිද? ඔව් සර් පැහැදිලි මදි. එහෙමද? ඒක වෙන්න බෑනේ. දැන් හරිද? අවශ්‍ය දැන් හොඳට පේනවා. මේ තියෙන්නේ ඔය ආකාර දෙක උතේ බලන්නකෝ. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඔය ආකාර දෙකෙන්ම හදන්න පුළුවන්. කොහොම හදුවත් ඉතින් ඒකම උත්තර තමයි එන්නේ. හරි. හරි නේද? ඊළඟට අහනවා B වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000ක් නම් මුල් තත්පර 3 තුලදී ඒ මත ක්‍රියා කරන අසන්තුලිත බලය සොයන්න කියලා කියනවා. අසන්තුලිත බලය සොයන්න කියලා කියනවා. එතකොට ඒක හොයන්න පුළුවන් මෙහෙම. ඒක අපිට හොයන්න වෙන පුතේ F සමානයි ma වලින්. F සමානයි ma නිව්ටනීය දෙවන නියමයෙන් තමයි හොයන්න වෙන්නේ. F සමානයි ma අණුව ඔගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000යි. ඒ කාලය තුල ලබාගත් ත්වරණය අපි හොයාගත්ත තත්පර වර්ගමූලය 10යි කියලා. ත්වරණය හොයාගත්තේ 10යි කියලා. ගුණ කරාම වෙනවා 10000යි නිව්ටන්. නිව්ටන් 10000යි. පැහැදිලිව පේනවද නැත්නම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ෂෙයා කරන්න ඕනේද? පැහැදිලිව පේනවා සර්. ඔන්න ඔය විදිහට අපිට අසන්තුලිත බලය හොයාගන්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ අහන ඔබතේ මේ ඕකේ අවසාන කොටස B කොටසේ අවසාන කොටස අහනවා වස්තුව අත්කරගත් උපරිම ප්‍රවේගයෙන් චලනය වන විට එහි ගම්මිතාවය සොයන්න කියලා. ඒක ගම්මිතාවය හොයන්න අපි දන්න ඔබතේ ගම්මිතාවය වෙන සමීකරණය තමයි P සමානයි mv. P සමානයි mv කියන සමීකරණය තමයි ගම්මිතාවය හොයන්නේ. ඒතර ගම්මිතාවයේ P කියන්නේ ගම්මිතාවය, m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000යි ප්‍රවේගය 50යි. පරි ප්‍රවේගය 50යිනේ. එතකොට 1000 50න් ගුණ කරාම වෙනවා පුතේ 50000යි kgms ඍණ 1. ගම්මිතාවය තත්පරයට මීටර් කිලෝග්‍රෑම් 50000යි. හරි අපි යනවා ඊළඟට ඒකේ C කොටසට. තුනී ලෝහ තහඩු කැබැල්ලක් රූපේ පෙන්වා ඇති ආකාරයට අවස්ථා 3කදී ස්ථාන 3කින් එල්ලා ඇති අතර එක් එක් අවස්ථාවේදී තන්තුව හරහා යන සිරස් රේඛා තහඩුව මත ලකුණු කර ඇත. අහනවා පළවෙනි එක සිරස් රේඛා හමුවන x ලක්ෂය හඳුන්වන නම කුමක්ද? මේක x කියලා ලක්ෂයක් දීලා නැහැ නේද පුතේ?
x ගේ ලක්ෂය දීලා නැහැ. නමුත් අපි දන්නවා සිරස් රේඛා හමුවන කියලා දිනවනේ. හමුවන ස්ථානේ. එතකොට මේ හමුවන ස්ථානේ හඳුන්වන්නේ කොහොමද? හමුවන ලක්ෂය කොහොමද අපි හඳුන්වන්නේ? ගුරුත්ව කේන්ද්‍රය. very good. ගුරුත්ව කේන්ද්‍රය විදිහට තමයි අපි හඳුන්වන්නේ. ගුරුත්ව කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය. ඊළඟට අහනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා අපි කලින් කතා කරලා තියෙන පුතේ මෙතනදී මේ වස්තුවක මේ අංශු වල බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරහා. දැන් අපේ ගුරුත්ව කේන්ද්‍රය අපේ දේහේ ගුරුත්ව කේන්ද්‍රය තමයි බුරිය කියලා කියන්නේ. හරිද? ඒතකොට දැන් ওই වාහනේම නිර්මාණය කරනකොට ගුරුත්ව කේන්ද්‍රය පුළුවන් තරම් පහළ මට්ටමට යන විදිහ තමයි පොළොව ආසන්න වෙන විදිහ තමයි මේ නිර්මාණය කරන්නේ. මොකද ගුරුත්ව කේන්ද්‍රය ඉහළට යන සමතුලිතතාව බිඳ වැටෙනවා. ඒතකොට වාහනයක බර පුළුවන් තරම් පහළට ගන්න එකයි. ඒ පහළට ගත්තට පස්සේ මේ ඒ හරහා තමයි බර ක්‍රියා කරන්නේ. එතකොට සමතුලිතතාවය හොඳයි. ගුරුත්ව කේන්ද්‍රය උඩින් තියනවා කියලා කියන්නේ සමතුලිතතාවය අඩුයි. මේ ඉහත එක් අවස්ථාවේදී තහඩුව පවතින්නේ කුමන ආකාරයේ සමතුලිතතාවයකද? මේ එක් අවස්ථාවේදී මේ වස්තුව පවතින්නේ කුමන සමතුලිතතාවය යටතේද? මොන අවස්ථාවේ? ශාලුක මොන අවස්ථාවේ තියෙන්නේ? කියන්න සමාන්තර නොවන හැමෝටම එහෙමද මං කියන දේ පැහැදිලිව ඇහෙන්නේ නැද්ද? ඔව් සර් කැඩි පොඩි මිස්ටේක් එකක් වෙනවනේ. Sudah kena ban. දැන් හරිද? හරි දැන් ආගන්න පුතේ මේ right මේකේ මේ අවස්ථාවවලදී මේ ආනත බල නෑනේ ශාලුක. මෙතන ආනත බල ක්‍රියා කරන්නේ නැහැ. මේ තියෙන්නේ ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය. වස්තුවේ බර පහළට ක්‍රියා කරනවා ආදී බලය ඉහළට ක්‍රියා කරනවා. ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවය පැවතීම තමයි මෙතෙන්දි වෙන්නේ. ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවය පැවතීම. මේක ඇලයට එල්ලුවද සිරස් එල්ලුවද එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි බර ක්‍රියා කරන්නේ පහළට ආතති ක්‍රියා කරන්නේ ඉහළට. ඒ දෙකම එකම රේඛාවක් ඔස්සේ තමයි ක්‍රියා කරන්නේ. හරි ඊට පස්සේ අහනවා ඒක හතරවෙනි කොටස නෑ තුන්වෙනි කොටස ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ තිබීම සඳහා යුතු අවශ්‍යතාව මොනවද කියලා කියනවා. ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ පැවතීමට සපුරාලිය යුතු අවශ්‍යතාවයන් මොනවද කියලා අහන්නේ. මොනවද සපුරාලිය යුතු අවශ්‍යතාවයන්? සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න. ඒක අපි අර තියෙනවනේ පුතේ පියවර කියන්නේ මූලික අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි බල තුනම ඒකතල වෙන්න ඕනේ. හරිද? බල තුනම ඒකතල වෙන්න ඕනේ. බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒ ශුන්‍ය කියන කතාව තමයි කියන්නේ. හරිද? ශුන්‍ය කිව්වත් ගැටලුවක් නැහැ. නැත්නම් අපි කියන්න ඕනේ බල දෙකක සම්ප්‍රයුක්තය
තුන්වෙනි බලයට අපි අර ඒ ශූන්‍ය ගන්න විදිය පොඩ්ඩක් කියන්න ඕන. බල දෙක සම්ප්‍රයුක්තයේ තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕන, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. ඒ වගේම බල තුනේ ක්‍රියා රේඛා එක බල අක්ෂයකදී හමු වෙන්න ඕන. ඔන්න ඒ කියන අවස්ථා තුන සම්පූර්ණ වෙලා තියෙන්න ඕනි. බල තුනම ඒකතල විය යුතුයි. දෙවෙනි එක බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන විය යුතුයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි. ඔන්න ඒ කියන අවස්ථා ටික සම්පූර්ණ වෙනවා නම් ඒ වස්තුව ආනත බල තුනක් යටතේ සමතුලිතතාවය පවතිනවා ඇති. හරි. හතරවෙනි කොටසේකේ ඒකතල බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතතාවය පවතින අවස්ථාවක් ලියන්න. ඒකතල බල තුනක් යටතේ ඒකතල ආනත බල තුනක් යටතේ එවැනි අවස්ථාවක් තමයි උදාහරණයක් තමයි ඡායාරූපය රාමුකල ඡායාරූපයක් ඇණයක් ආධාරයෙන් බිත්තියක එල්ලා තැබීම ඊළඟට වෙසක් කූඩුවක් නූල් තන්තුවක් ආධාරයෙන් තන්තු ආධාරයෙන් එල්ලා තිබීම ඒ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන් ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතතාවය පවතින අවස්ථාවල උදාහරණ විදියට. හරි අපි යනවා ඊළඟට 8 වෙනි ප්‍රශ්නයට. පුතේ මේ පැහැදිලිව ඇහෙනව නේද? ඇහෙනවා. 8 වෙනි ප්‍රශ්නේ බලන්න. ජීවීන්ගේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා ප්‍රජනනය ඉතා වැදගත් ක්‍රියාවලියකි. ජීවීන්ගේ ප්‍රජනනය සිදුවන ප්‍රධාන ආකාර දෙක සඳහන් කරන්න. ජීවීන්ගේ ප්‍රජනනය සිදුවන ප්‍රධාන ආකාර දෙක මොකක්ද? ලිංගික ප්‍රජනනය, ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ඊළඟට අහනවා දෙවෙනි කොටස අක්කපාන කරපිංචා ශාක තුල ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවන කුමන ආකාරයෙන්ද කියලා අහනවා. අක්කපාන වල ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවෙන්නේ පත්‍ර මගින්. කරපිංචා වල ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවෙන්නේ මුල් මගින්. අක්කපාන පත්‍ර මගින් පැහැදිලි නෑ සර්. මොකද අයර් ලෙඩේ පටන් ගන්නවා වගේ. තාමත් එහෙමද? පැහැදිලිව ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනව නේද? හරි නේද? හරි සර්. දැන් ඇහෙනවා සර්. හරි. මේ දවස්වල පුතේ කොහොමත් ආයි සිග්නල් අර කලින් වගේම තත්ත්වයටපත් වෙලා තියෙන කාලයක් තිබ්බා ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් දැන් ආයි අවුලක් තියෙනවා. දවල්ට ටිකක් කරන්න අමාරු ගතියක් තියෙනවා. රයිට් අපි බලමු ඊළඟ ප්‍රශ්න ඉක්මනට. අක්කපානවල ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදු වෙන්නේ පත්‍ර වලින්. ඊළඟට කරපිංචාවල ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදු වෙන්නේ මුල් මගින්. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. ශාකයකට
ශාකයකට පලහා බීජ ව්‍යාප්තිය අවශ්‍ය වීම සඳහා හේතුවක් සඳහන් කරන්න. ශාකවල පලහා බීජ ව්‍යාප්තිය වාසී ගණනාවක් තියෙනවා. පලහා බීජ ව්‍යාප්තිය එක වාසියක් තමයි නව වාසස්ථාන ලැබෙනවා. ඊළඟට විවිධත්වය වැඩිවීමක් වෙනවා. අත්‍යවශ්‍ය සාධක සඳහා තියෙන තරගය අඩු වෙනවා. නව වාසස්ථාන ලැබීම, විවිධත්වයේ වැඩිවීම, අත්‍යවශ්‍ය සාධක සඳහා තරගය අඩුවීම. ඔන්න ඔය කියන වාස් තියෙනවා පලහා බීජ ව්‍යාප්තියේ. හරි නේද? නව වාසස්ථාන ලැබෙනවා, විවිධත්වයේ වැඩි වෙනවා, අත්‍යවශ්‍ය සාධක සඳහා තියෙන තරගය අඩු වෙනවා. හරි, ඊළඟ ප්‍රශ්නය ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පහත සඳහන් ක්‍රියාවලි සඳහා වැදගත් වන පිටියුටරි හෝමෝන නම් කරන්න. කියන්නේ පිටියුටරි ග්‍රන්ථියේ ශ්‍රාවණ හෝමෝන ඉදලා වැදගත් නම් කරන්න කියලා කියන්නේ ප්‍රාථමික සිවුනිකාව වර්ධනය කිරීම. ප්‍රාථමික සිවුනිකාව වර්ධනය කිරීම කරන්නේ මොකද්ද හෝමෝනය? FSH හෝමෝනය. සිවුනිකා උත්තේජක හෝමෝනය අපි කියලා කියනවා. සිවුනිකා උත්තේජක හෝමෝනය. ඊළඟට ඩිම්බ මෝචනය සිදු කිරීම කරන්නේ LH ලුටේකරන හෝමෝනය. ලුටේකරන හෝමෝනය. LH කියලා කියනවා. හරි, ඊට පස්සේ මවගේ ගර්භාෂය තුළ කලය වර්ධනය වන විට පෙකෙනිවැල මගින් ඉටු කරන සුවිශේෂී කාර්ය සඳහන් කරන්න. පෙකෙනිවැල මගින් කරන්න පුතේ මේ මවගේ සිට ඔක්සිජන්, පෝෂක ද්‍රව්‍ය වගේ දේවල් මේ කල්ලයට ගෙනියනවා. ඒ වගේම කල්ලේ ඉඳලා කාබන් ඩයොක්සයිඩ් බහිස්රාවී ද්‍රව්‍ය මවට එනවා. හුවමාරු කරනවා. රුධිරය හුවමාරු වෙන්නේ නැහැ. ඔක්සිජන්, පෝෂක ද්‍රව්‍ය ආදිය මවගේ සිට දරුවාට නැත්නම් කල්ලයට ගමන් කරනවා. පෙකණිවැල හරහා. ඒ වගේම කල්ලේ සිට කාබන් ඩයොක්සයිඩ් බහිස්රාවී ද්‍රව්‍ය මව වෙත ගමන් කරනවා. ඔන්න ඔය දේ තමයි පෙකණිවැල වගේ සිදු කරන්නේ. ඊට පස්සේ 6 වෙනි කොටස ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව වැළඳිය හැකි බැක්ටීරියා ආසාදිත රෝගයන් නම් කරන්න. බැක්ටීරියා ආසාදිත රෝගයක්. මොනවද බැක්ටීරියා ආසාදිත රෝග? සිපිලිස්. සිපිලිස් ගන්න පුළුවන්. තව ගොනෝරියා. ගොනෝරියා. ඒ වගේ රෝග ඇති වෙන්නේ සිපිලිස් ඇති වෙන්නේ මොන බැක්ටීරියාවෙන්ද? ට්‍රිපොනිමා ප්ලැඩියම්. ට්‍රිපොනිමා ප්ලැඩියම් වලින් තමයි සිපිලිස් ඇති වෙන්නේ. ඊළඟට මේ ගොනෝරියා ඇති වෙන්නේ නෙසේරියා ගොනෝරියා කියන බැක්ටීරියාවෙන්. නෙසේරියා ගොනෝරියා කියන බැක්ටීරියාවෙන් තමයි ඇති වෙන්නේ. හරි, ඊට පස්සේ අපි යනවා දෙවෙනි B කොටසට. පුතේ ඔයාලට පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් හරි දාන්න කැඩි කැඩි ඇහෙන්නේ කියලා. හොඳේ? හරි, B කොටස ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක සෙවීම සඳහා සිසු කණ්ඩායමකට ලී ඝනකාභයක් වෙනස් වර්ගඵල වැලි කඩදාසි දෙකක්, කප්පියක්, තෙල් ගාර නූල්, සුදුසු මිනුම් පඩි කීපයක් සකසා තිබුණි. ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක වානේ යන්නේ. ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක මොනවාද? ඝර්ෂණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙකයින් තියෙන්නේ. මොකක්ද සාධක දෙක? වස්තු ස්කන්ධය ස්පර්ශ පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය. ස්පර්ශ පෘෂ්ඨ අතර ස්පර්ශ පෘෂ්ඨ වල ස්වභාවය පුතේන්න ඕන. ස්පර්ශ පෘෂ්ඨ වල ස්වභාවයයි අභිලම්බ බලයයි කියලා අපි කියනවා. බර නැත්නම් ස්කන්ධයට වඩා බර කියන එක බර කියන වචනේ පාවිච්චි කරන්නේ. බර එහෙම නැත්නම් අභිලම්බ බලය ස්පර්ශ පෘෂ්ඨ වල ස්වභාවය. ඔය කියන සාධක දෙක තමයි බලපාන්නේ. ඊට පස්සේ අහනවා වැලි කඩදාසි භාවිත කරමින් ඝර්ෂණය කෙරෙහි බලපාන එක් සාධකයක් සොයා බැලීම සඳහා සිදු කරන ආකාරය පියවර වශයෙන් සඳහන් කරන්න. අපි කරන්න ඕන මෙහෙමයි. ලී කුට්ටි අරගෙන රළු ස්වභාවයේ වෙනස් වැලි කඩදාසි දෙකක් තියෙනවනේ.
වෙනස් වර්ගවල වෙනස් වර්ග කියලා කියන්නේ රළු ස්වභාවය වෙනස් වැලි කඩදාසි. දැන් ඔය ඔයාලා දන්නවද වැලි කඩදාසි තියෙනවා 40 තියෙනවා 80 තියෙනවා 100 තියෙනවා ඊට පස්සේ 120 තියෙනවා 220 200 380 320 ඔය විදිහට තියෙනවනේ. ඒතකොට ඔය අගය වැඩි වෙන්න ගැන දැන් 40 කියන වැලි වලේ රළුකම ගොඩක් වැඩි. 40 80 100 ඒවයි වැඩි ගොඩක්. ඊට පස්සේ 280 320 වගේ වෙනකොට රළු ස්වභාවය ගොඩක් අඩුයි. හරිද? මේ 1000 ගණනුත් තියෙනවා. ඒවට අගයන්. ඒතකොට අපි ගන්නේ රළු ස්වභාවය වැඩි එකක් ගන්නවා. රළු ස්වභාවය වැඩි වැලි කඩදාසියක් අරගෙන ලී කුට්ටියට සම්බන්ධ කරනවා. හරිද? ස්පර්ශ පුරුෂ සම්බන්ධ කරලා පඩි තියලා ඒ කියන්නේ එකම පඩි ප්‍රමාණයක් තියන්න ඕනේ. අවස්ථා දෙකේදීම පඩිය තියලා බලනවා ඒක කප්පිය වෙත එන්න මුල් පිහිටීමේ ඉඳලා කප්පිය දක්වා එන කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. ඊට පස්සේ අපි කරන්නේ රළු ස්වභාවයේ අඩු වැලි කඩදාසි සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ස්පර්ශ පෘෂ්ඨයට ওই විදිහට බලනවා කප්පිය ළඟට එන කොච්චර වෙලාවක් යනවද කියලා. අන්න ඊට පස්සේ අපිට බලන්න පුළුවන් දැන් වැඩි කාලයක් ගත වෙන්නේ ඝර්ෂණ බලය වැඩි කෙනාගේ. අඩු කාලයකින් ඝර්ෂණ බලය අඩු කෙනාගේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා රළු ස්වභාවය වැඩි වෙනකොට ඒ චලනය සිදු වෙන ගත වෙන කාලය වැඩි. ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි. හරිද? ඕක පියවර වශයෙන් ලියාගත්තේ නැති අය මෙහෙම ලියා ගන්න. සාපේක්ෂව රළු ස්වභාවය අඩු. සාපේක්ෂව රළු ස්වභාවය අඩු වැලි කඩදාසිය ස්පර්ශ පෘෂ්ඨයට සම්බන්ධ කර ආයමුලින් නැගිනස රළු ස්වභාවය සාපේක්ෂව රළු ස්වභාවය අඩු වැලි කඩදාසිය සාපේක්ෂව රළු ස්වභාවය අඩු වැලි කඩදාසිය ස්පර්ශ පෘෂ්ඨයට සම්බන්ධ කර තැටිය මත භාරයක් තබා ලී කුට්ටිය කප්පිය දක්වා චලනය වීමට ගත වන කාලය මැනගන්න. හරි ඊට පස්සේ ඊළඟ පියවර ලියා ගන්න සාපේක්ෂව රළු ස්වභාවය වැඩි වැලි කඩදාසිය ස්පර්ශ පෘෂ්ඨයට සම්බන්ධ කර ස්පර්ශ පෘෂ්ඨයට සම්බන්ධ කර
ස්පර්ශ පෘෂ්ඨය සම්බන්ධ කර සමාන දුරක් සමාන භාරයක් යටතේ සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය මැනගන්න. සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය මැනගන්න. හරි ඔක පියවර විතරයි අහන්නේ නිරීක්ෂණ අහන්නේ නැහැ නේ. ඒතර ඔය පියවර වලින් පුළුවන් අපිට ඒකෙදි මොකද පස්සින්දු ආකින සේක ඇහන්න හරියට මොන ටිකද අවසාන ටිකද ඒ වාක්‍ය වලට ආයි ඔව් සර් ඒක කිව්වේ සාපේක්ෂව රළු බව වැඩි වැලි කඩදාසිය ස්පර්ශ පෘෂ්ඨයට සම්බන්ධ කර සමාන භාරයක් යටතේ සමාන දුරක් යාමට ගතවන කාලය මැනගන්න. right ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නය හරියට දනංජය හරි සර් මිනුම් ලබා ගැනීමේදී සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියා කරන අවස්ථාව යොදා ගැනීමට සිදුවිය. සීමාකාරී ඝර්ෂණ යනු කුමක්ද? සීමාකාරී ඝර්ෂණය කියලා කියන්නේ මේ චලිතය ආරම්භ කරන මොහොතේදී ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියා කරන ඝර්ෂණ බලය. ඔව්. චලිතය ආරම්භ කරන මොහොතේදී ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියා කරන ඝර්ෂණ බලය. චලිතය ආරම්භ කරන මොහොතේදී ස්පර්ශ පෘෂ්ඨ අතර ක්‍රියා කරන ඝර්ෂණ බලය. ඊට පස්සේ B කොටස අහනවා මේස තලය මත ලී කුට්ටිය තැබූ අවස්ථාව හා වැලි කඩදාසිය අලවාගත් අවස්ථාව සැලකූ විට සීමාකාරී ඝර්ෂණ අවස්ථාවේදී ලැබිය හැකි පාඨාංග නිරීක්ෂණය කුමක්ද? දැන් මෙතනදී පුතේ අපි කතා කරපු ආකාරයෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැලි කඩදාසි සම්බන්ධ කරලා බාර ටික ටික වැඩි කරලා චලනය වන අවස්ථාව ගන්නත් පුළුවන්. දැන් මේකෙදි වෙන්නේ අහන්නේ ඔය සීමාකාරී ඝර්ෂණ බලය මැනගන්න විදියනේ. ඒතකොට අපි මෙතනදී මේ ලැබෙන පාඨාංග තමයි ස්පර්ශ පෘෂ්ඨවල රළු බව වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. නැත්නම් චලනය සඳහා යෙදිය යුතු බලය වැඩි වෙනවා. ඔන්න කතාව තමයි කියන්න ඕනේ. මේ ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය වැඩි වෙන විට මොකද පුතේ? කාය ගමන කියනකො සර්. ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය වැඩි වෙන විට චලිතය සඳහා යෙදිය යුතු බලය වැඩි වේ. හරි අපි යමු පුතේ C කොටසට. C කොටස දින මෙම කතාවක්. සැහැල්ලු සුමට දණ්ඩක් රූපයේ ආකාරයට ඕලක්ෂයෙන් රඳවා තබා ඇත. ගූර්ණයේ ලක්ෂයේ සිට n බලය පිහිටන x දුර ගණනය කරන්න. x දුර ගණනය කරන්න මේ දණ්ඩ සමතුලිතයිනේ.
මේ දණ්ඩ සමතුලිත අවස්ථාවේදී දක්ෂිනාවර්ත බලගූර්ණයයි වාමාවර්ත බලගූර්ණය සමාන වෙන්න ඕන. දැන් මේකේ දීලා තියෙන දත්ත වලට අනුව අපිට වාමාවර්ත බලගූර්ණය හොයාගන්න පුළුවන්. හරිද? මොකක්ද චනුදී? මාර වැඩේනේ හිටපු ගමන් ඒ ලෙඩේ එනවනේ. දැන් නම් හරියන්න ඕනේ. දැන් හරි සිග්නල් හිටපු ගමන් ලොස්ට් වෙන එක වෙන්නේ. හරි මේකේ පුතේ මේ වාමාවර්ත බලගූර්ණය හොයන්න ප්‍රමාණවත් තරම් දත් අපිට දීලා තිනවා බලමු මේම දණ්ඩ සමතුලිත අවස්ථාවේදී වාමාවර්ත බලගූර්ණයයි දක්ෂිනාවර්ත බලගූර්ණය සමානයිනේ. right බලන්න පුතේ මේකේ දණ්ඩ සමතුලිත අවස්ථාවේදී මම මේක රූප සටහනක් අඳින්න තල වශයෙන් කියනවා මෙතනින් තමයි හරිමදිතා විවර්තනය කරලා තියෙන්නේ. මේක තමයි ඕ ලක්ෂ්‍ය මෙතනින් ක්‍රියා කරනවා 8 නිව්ටන් බලයක්. ඒතර මෙන්න මේ දුර තමයි අපෙන් අහන්නේ x කියලා. ඊපස්සේ මෙතනින් ක්‍රියා කරනවා 4 නිව්ටන් බලයක්. මේ දිග 2 මීටර්. එතනින් ක්‍රියා කරනවා නිව්ටන් 8ක බලයක්. මේ දිග 3 මීටර්. හරිද? හරි දණ්ඩ සමතුලිත අවස්ථාවේදී දක්ෂිනාවර්ත බලගූර්ණය වාමාවර්ත බලගූර්ණය සමානයි. එහෙනම් අපි ලියනවා මේක පුතේ ඉස්සෙල්ලා අපි වාමාවර්ත බලගූර්ණය හොයාගනිමු. මොකද වාමාවර්ත බලගූර්ණය මේ එක බලයන් දෙකක් තියෙනවනේ. එකතු කරලානේ හොයාගන්න ඕනේ. එක හොයාගෙන හිටියමත් පුළුවන් නැත්නම් එකපාර හොයන්නත් පුළුවන්. මොකද යන්නේ? එකපාර හොයමුනේ දණ්ඩ සමතුලිත අවස්ථාවේදී දණ්ඩ සමතුලිත අවස්ථාවේදී මම කෙටියෙන් යන දක්ෂිනාවර්ත බලගූර්ණයයි සමානයි වාමාවර්ත බලගූර්ණයට. හරිද? ඉතින් දක්ෂිනාවර්ත බලගූර්ණය වෙන්නේ 8 නිව්ටන් ගුණ කිරීම ලම්බක දුර x. ඒක තමයි හොයන්න තියෙන්නේ. හරිද? බලගූර්ණය ගන්නේ බලය විශාලත්වයේ ගුණ ගන්නකොට භ්‍රමණාක්ෂයේ බලය ක්‍රියා රේඛාවර්තී ලම්බක දුරෙන්. මෙතන ලම්බක දුර 8 sorry බලය 8යි ගුණ කරනවා ලම්බක දුර x. ඒක අපි දන්නේ නැහැ. x තමයි හොයාගන්න ඕනේ. වාමාවර්ත බලගූර්ණය
සර් මෙතන බලයන් දෙකක් තියෙනවා. මේ බලයන් දෙක යටතේම කූර්ණයක් හට ගන්නවා. මෙතන 4යි නිව්ටන්. මේ 4යි නිව්ටන් බලය නිසා හට ගන්නා කූර්ණය සමාන වෙනවා 4 ගුණ කරන්න ඕනේ. ඕවල ඉඳන් 4යි නිව්ටන් වලට තියෙනවා 2යි මීටර. ඒකට එකතු කරන්න ඕනි 8යි නිව්ටන් ගුණ කිරීම ලම්බක දුර. එතකොට නිව්ටන් 8 පුතේ 8යි නිව්ටන් බලයට භ්‍රමණාක්ෂයේ සිට තියෙනවා මීටර 5ක දුරක්. මෙතන 2යි මේකයි 3යි 5ක් තියෙනවා. right. දැන් මෙතන එනවා 8 ගුණ කිරීම x 8x නේ. මෙතන එනවා 4 වරක් 2 8යි එකතු කරන්න ඕනි 8 වරක් 5 40යි නේ. මෙතන 8යි මෙතන 40යි 48යි. එහෙනම් x හොයන්න මේ පැත්ත 8ෙන් බෙදනවා මේ පැත්තත් 8ෙන් බෙදනවා 8ට 8 සුළු වෙනවා x සමානයි 6යි මීටර 6යි. පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. බෝඩ් එක පැහැදිලිව පේනව නේද? ඔව් සර්. right. ඔන්න ඔය විදිහට තමයි අපි x වල අගය හොයාගන්නේ. x වල අගය මීටර 6යි. ඊට පස්සේ අහනවා දෙවෙනි කොටස එකේ 6යි නිව්ටන් බලය 4යි නිව්ටන් දක්වා අඩු කළහොත් sorry 8යි නිව්ටන් බලය 4යි නිව්ටන් දක්වා අඩු කළහොත් ඕලක්ෂයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා x දුර අඩු විය යුතුද වැඩි විය යුතුද කියලා අහනවා. මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. x දුර වැඩි වෙනවද? ඒක ඕන ගණනය කරලා බලන්න පුළුවන්. අපිට මෙහෙම ගණන්ක හදලා බලමුකෝ. මේක මෙහෙමයි වාමාවර්ත බල කූර්ණය මම නිකන් හදන 8 ගුණ කිරීම x ම තමයි. ඒතර දක්ෂිණාවර්ත බල කූර්ණය 8 ගුණ කිරීම x වාමාවර්ත බල කූර්ණයනවා 4යි නිව්ටන් ගුණ කිරීම 2. ඒකට එකතු කරන්න ඕනේ. දැන් 8 4ක් දක්වා අඩු කරනවනේ. 4 ගුණ කිරීම 5 ලම්බක දුර 5යි. ඊපස්සේ මෙතන එනවා 8යි x 8යි 20යි 28යි. 8ෙන් බෙදන්න ඕනේ දෙපැත්තම. බෙදුවම 8 8 සුළු වෙනවා. 28යි කියන්නේ එන්නේ 3.5 මීටර නේද? 8යි 16යි 24යි 24යි 4ක් ඉතිරි 4 40යි ඔව්. 5යි. එතකොට ශාලෝ මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා. අඩු වෙලා පුතේ. අඩු වෙන්න ඕනේ නේද? ඒක ගණන කරන්න ඕනේ නැහැ. අපි අහන්නේ වෙන දේ විතරයි. හරි බලමු ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. සපය ඇති කරුණු අනුව දී ඇති ගොනුවෙන් අදාළ මූලද්‍රව්‍ය තෝරා ලියන්න තියෙන සපයන් තියෙන්නේ. තෝරා පිටු තෝරා ලියන්න ඕනේ. සෝඩියම්, නයිට්‍රජන්, මැග්නීසියම්, ඔක්සිජන්, කාබන්, සිලිකන්, සල්ෆර් මූලද්‍රව්‍ය කීපයක් ඉන්නවා. එක ටයිටේනියම් සර්කෝනියම් වැනි ලෝහ සංයෝග වලින් වෙන් කර ගැනීමට යොදා ගනී. ටයිටේනියම් සර්කෝනියම් වැනි ලෝහ සංයෝග වලින් ලෝහ වෙන් කර ගන්න යොදා ගන්නේ මොකද්ද? සෝඩියම්. ඔව් සෝඩියම් ලෝහය තමයි පාවිච්චි කරන්නේ සෝඩියම්. ඊට පස්සේ ගුවන් යානා නිපදවීමට අවශ්‍ය මිශ්‍ර ලෝහ තැනීමට භාවිත කරයි. කවුද? මැග්නීසියම්. මැග්නීසියම් පාවිච්චි කරන්නේ. ट्रांसिस्टर डायोड सूर्य कोष තැනීමට යොදා ගනී. සිලිකන්. සිලිකන් තමයි පාවිච්චි කරන්නේ. දිලීර නාශකයක් ලෙස යොදා ගනී. සල්ප තමයි දිලීර නාශකයක් විදිහට පාවිච්චි කරන්නේ. විදුලි ලාම්පු උෂ්ණතමාන ආදී පිරීමට භාවිත කරයි.
නයිට්‍රජන් මෙතන තියෙන ලෝහ වලින් නයිට්‍රජන් තමයි පාවිච්චි කරන්නේ. sorry මුල් ඩ වලින් නයිට්‍රජන් තමයි පාවිච්චි කරන්නේ. නයිට්‍රජන්. හරි. ඒකේ B කොටස මුල් ඩ කීපයක් සාධන ඔක්සයිඩ් පහක් දැක්වේ. සෝඩියම් ඔක්සයිඩ්, සෝඩියම් වල මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් වල ඔක්සයිඩ් දීලා තියෙනවා. ඉහත ඔක්සයිඩ් අතරින් උභයගුණී ඔක්සයිඩේ මොනවාද? උභයගුණී ඔක්සයිඩ් එකයි තියෙන උතන. මොකද්ද උභයගුණී ඔක්සයිඩය? ඇලුමිනියම් ඔක්සයිඩ්. ඔව් පුතේ. උභයගුණී ඔක්සයිඩය තමයි ඇලුමිනියම් ඔක්සයිඩ්. සාමාන්‍යයෙන් ලෝහ ඔක්සයිඩ් බාස්මික වුණාට ඇලුමිනියම් ඔක්සයිඩය උභයගුණී. මොනවද උභයගුණී ඔක්සයිඩ් කියලා කියන්නේ? ආම්ලික හා බාස්මික යන ගුණ දෙකම පෙන්වන්නේ. ආම්ලික සහ බාෂ්මික ගුණ මේ ආම්ලික සහ බාෂ්මික ගුණ දෙකම පෙන්වනවා නම් ඒවට අපි කියන්නේ උභයගුණී ඔක්සයිඩ් කියලා. ඊට පස්සේ අහනවා ප්‍රබල බාෂ්මික ගුණ පෙන්වන ඔක්සයිඩ් එක කුමක්ද? ප්‍රබල බාෂ්මික මොකද්ද? සෝඩියම් වල ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ්. ප්‍රබල බාෂ්මික ගුණ පෙන්වන්නේ මේ සෝඩියම් ඔක්සයිඩ්. අපෙන් අහුවත් ප්‍රබල ආම්ලික ගුණ පෙන්වන ඔක්සයිඩ් එක මොකද්ද කියලා? ක්ලෝරින් වල ඔක්සයිඩ්. ක්ලෝරින් වල ඔක්සයිඩ් ක්ලෝරේට් කියලා කියනවා. ඒක තමයි ප්‍රබල ආම්ලික ගුණ පෙන්වන ඔක්සයිඩ් වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් උත් ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස ગેස්ට්‍රයිටිස් රෝගියට ප්‍රතිආම්ල ඖෂධ සැකසීමට බහුලව යොදා ගන්න ඔක්සයිඩ් එක කුමක්ද? මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් ජලයේ දිය වුණාට පස්සේ හැදෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ඒක තමයි හඳුන්වන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියා විදියට. මැග්නීසියම් ශීරය. Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් වල අණු මවුල 5කට අඩංගු වන ඔක්සිජන් පරමාණු ගාන සොයන්න. ඔක්සිජන් පරමාණු ගාන හොයන්න තියෙන්නේ. බලමු. ලේසි ප්‍රශ්නයක්. right බලන්න පුතේ ඇලුමිනියම් ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕන ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 මවුල එකක තියෙන අණු ගාන හොයාගන්න ඕන. ඒක හොයාගන්න දෙන්නේ අපි දන්නවා. ඕනම සංයෝගයක තියෙන මවුල එකක තියෙන අණු ගාන කොච්චරයිද? මවුල එකක තියෙන අණු ගාන කොච්චරයිද? 5යි. මවුල් එකක තියෙන අණු ගාන 5යිද? 6.02 ගුණ කරන 10 බෙලි. අනේ කියන්නේ දැනුම් මේක ගාන අහන්නේ. මවුල් එකක තියෙනවා 6.02 ගුණ කිරීම 10 බල 23ක ප්‍රමාණයක්. මේ කියන්නේ මවුල් එකක තියෙන අණු ගාන. දැනුම් මේක ගාන. ඊට පස්සේ අපි හොයාගන්නවා පුතේ ඇලුමිනියම් ඔක්සයිඩ්. උතන තියෙන මවුල 5ක්නේ. මවුල 5ක තියෙන අණු ගාන සමාන වෙනවා 6.22 ගුණ කරන්න ඕනි 10 බල 23 ගුණ කරන්න ඕනි 5න් 6.22 ගුණ කිරීම 10 බල 23 ගුණ කරනවා 5න්. අයි මවුල 5ක් තියෙනවනේ මෙතන. ඒ නිසා මේ වගේ ප්‍රමාණයක් අණු තියෙනවා. ඒතර මේක ගුණ කරාම 5න් අපි සාමාන්‍ය විදිහට දශම තිත අමතක කරලා ගුණ කරනවා 6022 5න් ගුණ කරාම එනවා 5 2 10යි එකක් ඉතිරි 10 1 11යි එකක් ඉතිරි 1යි 30යි. ඔන්න ඔය සංඛ්‍යාව වෙනවා. කියන්නේ 30.0 30.11යි. 30.11 බිංදුව.
ගුණ කිරීම 10 බල 23යි. මේක පුතේ විද්‍යාත්මක අංකණයෙන් අපි ලියනකොට දශම ස්ථානයක් ගන්නවා වම් පැත්තට. දශම ස්ථානයක් වමට ගත්තාම මේක අපි ලියනවා 3.0.1 ගුණ කිරීම 10 බල 24ක් විදියට. මෙතන දර්ශක එකක් වැඩි වෙනවනේ 24ක් වෙනවනේ. දශම ස්ථානයක් වමට ගන්න නිසා. හරි. ඔන්න ඔය විදිහට දැන් අපි හොයාගත්තේ මේ අණු ගාන. මේ පරමාණු ගාන නෙවෙයි හොයාගත්තේ අණු ගාන. ජල අණු ඇලුමිනියම් ඔක්සයිඩ් අණු මවුල 5ක තියෙනවා ඇලුමිනියම් අණු මෙච්චර සංඛ්‍යාවක්. ඇලුමිනියම් අණු 3.0.1 ගුණ කිරීම 10 බල 24 ප්‍රමාණයක් තියෙනවා. දැන් අපිට හොයාගන්න ඕන මේ ඔක්සිජන් පරමාණු ගාන. හරිද? එහෙනම් අපි ලියනවා ඇලුමිනියම් Al2O3 අණු එකක ඔක්සිජන් පරමාණු ගණන. ඔක්සිජන් පරමාණු කීයක් තියෙද පුතේ? මේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක අණුවක් ගත්තොත් එක අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙද? Al2O3 කීයක් තියෙද? 3යි. 3යිනේ පුතේ. කියනයම් පැහැදිලි නෑනේ. දෙකට පැහැදිලි හරි දැන් ඇහෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් දැන් ඇහෙනව නේද? ඔව් සර්. ඇලුමිනියම් ඔක්සයිඩ් එක අණුවක ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවනේ පුතේ. ඒකනේ මේ 3 දාලා තියෙන 3 කියලා කියන්නේ මෙතන. Al2O3 කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක අණුවක ඇලුමිනියම් පරමාණු දෙකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එහෙනම් මෙතන ඔක්සිජන් පරමාණු ගාන 3යි. එහෙනම් මේකේ තියෙන මුළු පරමාණු ගාන සමාන වෙනවා. මුළු ඔක්සිජන් පරමාණු ගාන සමාන වෙනවා. දැන් අණු මෙච්චරක් තියෙනවනේ මේකේ. මේ සංඛ්‍යාව 3ෙන් ගුණ කරන්න ඕන. මෙතන අණු එකක 3යි. අණු මෙච්චර ප්‍රමාණයක තියෙන ඔක්සිජන් පරමාණු ගාන හොයාගන්න මේ අගේ 3ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් අපි ලියනවා Al2O3 මවුල 5ක ඔක්සිජන් පරමාණු ගාන සමාන වෙනවා 3.0.1 ගුණ කිරීම 10 බල 24 ගුණ කරනවා 3ෙන් ගුණ කරාම එනවා 3.9යි කැඩි කැඩි ඇහෙන පුතේ පොඩ්ඩක් සිග්නල් අඩු වෙලා තියෙන්නේ ඒක නිසා වෙන්න තියෙ කැඩි කැඩි ඇහෙනවා ඇත්තේ තුර ඔන්න ඔය විදියට මේ ඔයාලට බෝඩ් එක පැහැදිලිව පේනව නේද? ඔව් පේනවා. මෙන්න මේ විදිහට පුතේ 3.0.11 ගුණ කිරීම 10 බල 24 3ෙන් ගුණ කරාම අපිට එනවා 9.0.3 ගුණ කිරීම 10 බල 24. ඒතර ওই විදිහට අපිට ගුණ කරලා ගන්න පුළුවන් ඇලුමිනියම් ඔක්සයිඩ් අණු මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු ගාන. ආයි බෝඩ් එක බොන්ද වෙලා වගේ කියන්නේ. පොඩයි. දැන් ලියා ගන්න. දැන් පේනවනේ?
හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ළමුන් දෙදෙනෙකු සුමට පෘෂ්ඨයක් මත තබා ඇති 50 නිව්ටන් බර ඇති පෙට්ටියක් තල්ලු කිරීමට 10 නිව්ටන් සහ 15 නිව්ටන් බැගින් බල දෙකක් යොදන අවස්ථා පහද දැක්වේ. එක ළමුන් දෙදෙනා මගින් ඇති කරන සංප්‍රයුක්ත බලය කොපමණද? මේ දෙදෙනා මගින් ඇති කරන සංප්‍රයුක්ත බලය 10යි 15යි කීයද? අහෙන්නේ නැද්ද ඔයාලට? කැඩි කැඩි ඇහෙන්නේ. හරි හරි දැන් ඇහෙනවා. මේ මෙතන සංප්‍රයුක්ත බලය 10යි 15යි 25යි නිව්ටන්. හරිද? සමාන්තර බල දෙකක් එකම දිශාවට ක්‍රියා කරන්නේ සංප්‍රයුක්ත බලය නිව්ටන් 25ක් වෙනවා. හරි ඊට පස්සේ අහනවා එක් සිසුවෙකු 10යි නිව්ටන් මගින් පෙට්ටිය ඇදීම හා අනෙකා එම දිශාවට 15යි නිව්ටන් පෙට්ටිය තල්ලු කිරීම සිදු කළේ නම් සංප්‍රයුක්ත බලය කොපමණද? එක්කෙනෙක් 10යි නිව්ටන් වලින් තල්ලු කරනවා කියන්නේ කොහොමද මේ වස්තුව මත ප්‍රතිවිරුද්ධ දිශාවලට එමුණද කියන්නේ එක් සිසුවේ 10 නිව්ටන් පෙට්ටිය ඇදීම හා අනෙකා එම දිශාවට තල්ලු කිරීම කරනවා. ඒතර මේක පුතේ ඒක රේඛීය එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක්. ඒතර ඒ අවස්ථාවේදී සංප්‍රයුක්ත බලය කීයද? 25යි. නිව්ටන් 25යි. එකම දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බල දෙකක්. නිසා නිව්ටන් 25යි. දෙක අවස්ථාවේදී පෘෂ්ඨය මගින් නිව්ටන් 8ක ඝර්ෂණ බලයක් ඇති කළේ නම් සීමාකාරී අවස්ථාවේදී පෙට්ටිය මත බල ක්‍රියා කරන සියලුම බල දැක්වීම සඳහා රූප සටහන අඳින්න කියලා කියනවා. හරිද? ඔය විදිහේ වස්තුව තියෙනවා. මේ මත මේ විදිහේ නිව්ටන් 10ක බලයකින් තල්ලු කරනවා. නිව්ටන් 15ක බලයක් මගින් අදිනවා. එතකොට චලිතය සිදු වෙන්නේ මේ දිශාවටනේ. ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ මෙන්න මේ දිශාවට. මම කියනවා ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය. ඔන්න විදිහ තමයි රූප සටහන එන්න ඕනේ. හරි නේද? පේනව නේද රූප සටහන? හරි ඊට පස්සේ අහනවා පෙට්ටියක කොන් 4න් ලණු 4ක් සම්බන්ධ කර ඔසවන අවස්ථාවක් පහත රූපයේ දැක්වේ. එක් ලණු පොටක් මත ක්‍රියාත්මන ආතති බලය ගණනය කරන්න. මේක නිව්ටන් 50යිනේ පුතේ මුළු බර. ඒතර මේක සමානව බෙදිලා යනවා. 50 4න් බෙදුවම කීයද? 12.5 නිව්ටන්. 12.5 එක් තන්තුව මත ක්‍රියා කරන බලය 12.5යි. ඊට පස්සේ අහනවා මේ පෙට්ටියේ කුමන ආකාරයේ සමතුලිතතාවය පවතීද කියලා අහනවා. මොකද්ද පවතින සමතුලිතතාවය?
සමාන්තර පහක් යටතේ සමාන්තර බල පහක බල පහක් යටතේ සමතුලිතතාවය තමයි තියෙන්නේ. සමාන්තර බල පහක් යටතේ මේ වස්තුව සමතුලිතතාවයේ පවතිනවා. සමාන්තර බල පහක් යටතේ. right එහෙමනම් පුතේ අපි මේ පේපරේ දැනට උතර අවසానයි. ඊළඟට දැන් ඔයාලට මේ මාසේ දීපු ටියුට් එකක් තියෙනවා පේපර් එකක් තියෙනවා. අන්න ඒ පේපර් එකේ මේ පේපර් එකේ අපි ඒක ඔයාලට මම කරන්න කියලා කිව්වේ නෑ නේද තාම? හරි මේ පේපරේ දැන් අපි ආයේ නැවත රිවිෂන් එක කතා කරන් ඉරිදෙනේ ලබන සතියේ ඉරිදෙනේ. ඒ කියන්නේ අද 19යි. ආයේ අපි හැම වෙලේ 20 එතකොට 5නේ. අය 26 26 තියෙන්නේ 26 26 වෙනිදා ඒ කියන්නේ 26 වෙනිදා උදේ වෙද්දී මට මේ පේපරේ සම්පූර්ණ කරලා 26 උදේ වань හොඳේ මේ පේපරේ සම්පූර්ණ කළා 10 වසරේ හා 11 වසරේ දෙගොල්ලම මේ පේපරේ සම්පූර්ණ කරලා මට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනි සියල්ලම සම්පූර්ණ කරලා මට එවන්න ඕනි සතියක් තියෙනවා මේ මෙහෙම කරන්නකෝ බහුවර්ණ ප්‍රශ්න 40යි ව්‍යුහගත රචනා 4යි හරිද MCQ බහුවර්ණ 40යි ව්‍යුහගත රචනා ප්‍රශ්න 4යි සම්පූර්ණ කරලා මට එවන්න ඕනි 2021 9යි 26 එවන්න ඕනේ සියලුම දෙනා එදාට මම අනිවාර්යෙන් චෙක් කරනවා එhmenan අපි අදට මෙතනින් පන්ති අවසන් කරනවා නැවත හෙට දිනේ පන්ති නිවාඩුයි 9 වසර සහ 11 වසර පන්ති වල පොය දින නිසා නැවත අඟහරුවාදා තියෙනවා 10 වසර පන්තිය එහෙනම් අපි අඟහරුවාදා නැවත හමුවෙමු ආයිබෝවන් සියලු දෙනාට සුබ දවසක් වේවා